ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති මා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලවාති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් අපේ సంతාණයෙන් ඒ උතුම් ධර්මයේ නැగిලා යන විදිහට අපේ හිත සකස් කරගත්තේ නැත්නම් මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න, නිවනින් සැනසෙන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපි හැමෝම අදිෂ්ඨානයක් ගන්න ඕනේ, ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනේ. අපි කොහොම හරි ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මය ශ්‍රවණය කරපු ධර්මය මගේ චිත්තසංතානයේ නැగిලා යන ආකාරයට මම මගේ හිත සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර සුවපත් කරගන්නවා, උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕන. අද දවසේත් අපි සූදානම් වෙන්නේ උතුම් නිවන් මඟ පිළිබඳව කෙරෙන විග්‍රහ කරන ධර්ම දේශනා මාලාවේ සතර කමඨහනට අදාළ තවත් ධර්ම දේශනාවක් සිදු කරන්න අද දවසේ නියමිතව තියෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳ කරන දෙවෙනි සාකච්ඡාව. අපේ සිත් අපි තේරුම් අරගෙන කොහොමද අපි මේ සිත් ගලවා ගන්න කියලා පළවෙනියෙන්ම අපි අපේ චිත්තසංතානගත වැඩපිළිවෙල තේරුම් ගන්න ඕනේ. ඒකේ තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මේක අපි නොදැනුවත්වම සමහර විෂම සිතුවිලි අපේ ළඟ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අපි පොඩ්ඩක් විමසලා බලලයිමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපි දන්නේ නැතුව අපි නොහිතන වෙලාවක අපේ අතින් කොච්චර අපි නරක ප්‍රාර්ථනා නැත්නම් හොඳ නැති චේතනා වලින් ජීවත් වෙලා තියෙනවද කියලා. මම මේ අත්තන්ගෙන් මේ ධර්ම ශ්‍රවණය කරන අයගෙන් විමසනවා, කවුරු හරි කෙනෙක් ගැන අත් කැඩේවා, කකුල් කැඩේවා, බෙල්ල කැඩේවා, කොන්ද කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවද? අපි අපේ ජීවිතය ගෙවනකොට අත් කැඩේවා, කකුල් කැඩේවා, කොන්ද කැඩේවා, බෙල්ල කැඩේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවද? කවුරුත් ඔක අහපුවම කියන්නේ නෑමයි කියලා. නේද? අපි හිතනවා හුඟක් වෙලාවට එහෙම අපි අතින් කරන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ගැන විමසලා බලන්න ඕනේ. අපි හිතමු අපේ නිවසට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අපේ තාත්තට හැන්දෑවේ බැනලා යනවා කියලා. අපේ තාත්තට හැන්දෑවේ බැනලා යනවා කියලා හිතමු. පහුවෙන්දා උදේට අපිට ආරංචි වෙනවා මෙයා බයිසිකලයකින් වැටලා අතක් කැඩිලා කියලා. මොකද අපේ පැත්තෙන් කියවෙන්නේ? හුඟක් වෙලාවට මොකද්ද කියවෙන්නේ? හොඳ වැඩේ නේද? හොඳ වැඩේ කියනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවට සමහර අයත් කියනවා එක අතක් නෙවෙයි දෙකම කැඩෙන්නයි තිබුණේ කියලා. අපිට කවුරු හරි ලොකුකම් කතා කරන ඒ වගේ ටිකක් අපි තරහෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නිවසක කියලා හිතනද තමන්ගේ නිවසේ හෝ අනුන්ගේ නිවසක හෝ ආසන්නයේ අසල්වැසියෙක් ඉන්නවා. අපි හිතමු යාගේ දරුවෙක් විභාගය අසමත් වුණා කියලා ආරංචි වෙනවා. හුඟක් වෙලාවට මොකද අපි කියන්නේ? හොඳ වැඩේ දැන් ඉතින් නේද? දැන් ඉතින් මහවුන්දෑගේ තිබ්බ ලොකුකම් බහි නේද කිය හොඳ වැඩේ කියනවා. දරුවා විභාගයේ අසමත් වුණාම අර තනත්තාගේ හෝ තනත්තියගේ හිතේ තියෙන සුවපත්භාවය නැති වෙනවද නැද්ද? ඊළඟට කෙනෙක්ගේ අතපය කරනවා කයේ තියෙන සුවපත්භාවය නැති වෙනවද නැද්ද? අන්න බලන්න කෙනෙක් පිළිබඳ අපිට තරහ තියෙනවා නම්
අපේ හිතේ තව කවුරු හරි ගැන තරහ තියෙනවා නම් අපි දන්නේ නැතුවම යා කෙරෙහි අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? කායික දුකටපත් වේවා, මානසික දුකටපත් වේවා කියලායි. හරිද? අපි දන්නේම නැතුව අපේ පැත්තෙන් ප්‍රාර්ථනාවක් එමුද? ඒක නේද හොඳ වැඩේ කියන්නේ. එහෙම එකක් වුණා කියලා දැනගත්ත ගමන් අපිට හිතෙන්නේ හොඳ වැඩේ කියලා. එතකොට එහෙනම් කායික දුකටපත් වේවා, මානසික දුකටපත් වේවා කියලා. බලන්න එක මොහොතකටවත් එවැනි සිතුවිල්ලක් ඇති වෙන්න විදිහක් නැහැ. මෛත්‍රියෙන් තමන්ගේ හිත පිරීලා තියෙනවා නම්, කරුණාවෙන් හිත පිරීලා තියෙනවා නම්, හිත පිරීලා තියෙනවා කියලා කිව්වේ තමන්ගේ හිතෙන් කරුණාව, මෛත්‍රිය නැగిලා එනවා නම් එවැනි එකක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද මේ පිළිබඳව අපි ඊටාම හොඳින් හිතලා බලන්න ඕනේ මං එවැනි තත්යකටපත් වෙන්න ඕනේ කියලා. මම එවැනි හැම කෙනෙක් කෙරෙහිම මොනම තත්වයක් යටතේවත් තරහක් ඇති නොවන තත්ත්වයකටපත් වෙන්න ඕනේ. ඇයි මේ බලන්න මම අපි හිතමු අපි ගෙදර ඉන්න කෙනෙක් එක්ක සාමාන්‍ය තරහකින් ඉන්නවා. සාමාන්‍ය තරහකින් ගෙදර ඉන්න කෙනෙක් එක්ක ඉන්නකොට මේ ඒ කියන්නේ ඉතින් ටිකක් රුස්සන්නේ නැති, පෙන්වන්න බැරි තත්ත්වයක් තියෙන කෙනෙක් අපේ ගෙදරම ඉන්නවා. මම හදිස්සිය එකතෙන් වෙලා අද හැන්දෑව මැරෙන්න වැටෙනවා. ඒ වෙලාවේ මේ තැනත්තා හෝ තැනත්තිය වතුර වීදුරුවකුත් අරගෙන ආවොත් එහෙම නේද? මූණේ වතුර ටිකක් ගන්න ආවොත්, වතුර හින්න ආවොත් හොඳටම කේන්ති යනවා. කේන්ති කියලා මොකද්ද හිතෙන්නේ? මට මේ වෙලාවකවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ කියලා අධික තරහක් ඇති වෙනවා. ඉතින් අඩුම ගානේ ඒ මොකක්වත් ඕනේ පේන්න හරි ආවොත් නේද? ඒකට අපේ හිතේ තරහ පුදි බැඳගෙන ඉන්න වෙලාවක තමයි මරණය සිද්ධ වෙන්නේ. අන්න එහෙම මරණයක් සිද්ධ වීම සසර හොඳටද හේතු වෙන්නේ නෑ. එහෙනම් මැරෙන්න මත්තෙන් අපි කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ. ඊට කලින් තරහ කියන එක තියාගන්න හොඳ එකක් නෙවෙයි. අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදීත් ඒ පිළිබඳව සාකච්ඡා කරා මේකේ තියෙන භයානක තත්වය ගැන. තරහ කියන්නේ හරියට නිකන් තුවාලයක එකතු වෙන සරව වගේ. හරියට නිකන් පිළිකාවක් වගේ. පිළිකාවක් එක තැනක ඇති වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක ඉක්මනට වැවෙනවා. තරහ කියන එකත් ඉක්මනට වැවෙනවා. ඒ තරහේ ප්‍රතිඵලයක් විදිහට තමයි නේද? තමන්ගේ භාර්යාව, තමන්ගේ දරුවෝ නිවස ඇතුළට දාලා ගිනි තියනවා. නේද? වහ දාලා දෙනවා. ඒ වගේ ලින්දර තල්ලු කරලා දානවා. කොන්ත්‍රාත් දීලා මරන්න ලෑස්ති කරනවා. පරම්පරාගතව පරම්පරා ගානක් වෛර තියාගෙන යනවා. භව ගානක් වෛර තියාගෙන යනවා. ඉතින් ඒකින්ද මේකෙන් අපි ගැලවෙන්න ඕනේ. ඒ සඳහා අපි මින් පෙර ධර්ම දේශනාවකදීත් මතක් කරා කල යුත්තේ තමයි මේ තරහ කියන එක ස්වභාවය හරි හැදෙන ස්වභාවය හරි මගේ ළඟ තියෙනවා නම් මට මොකද වෙන්නේ? ඒක වැවිලා මව මරණ පියා මරණ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සමාජයේ වට උදාහරණ ඕනෑ තරම් තියෙනවා. ඉතින් එහෙනම් ඒ තත්ත්වෙන් මගේ හිත අතමුදවා ගන්න ඕනේ. ඊළඟට අපි මීට කලිනුත් සඳහන් කරේ නිදහසේ ජීවත් වෙන්න බෑ තරහ යෑමත් එක්ක. තරහ යන කෙනත් එක්ක නිදහසේ ළඟින්වත් ඉන්න කෙනෙක් ළඟින් හරි ඉන්නකොට හරි කරදරයි. නේද? තරහ යන කෙනා හරීම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. මම කොයි වගේ කියලාද කිව්වේ? හරි නිකන් සුචිලෝම ප්‍රේතයා වාගේ කියලා. සුචිලෝම ප්‍රේතයා කියන්නේ තමන්ගේම ලොම් තමන්ගේම ඇඟේ ඇනෙන ප්‍රේතෙක්. මේ ප්‍රේතයා ඉතින් හරියට දුක් විඳිනවා. තමන්ගේම ලොම් තමන්ගේම ඇඟේ ඇනෙනවා. ඒ වගේ තමන්ගේ හිතේම ඇති වෙන තරහ තමන්ගේම හිතේ ඇනෙනවා. නේද? ඒක අනුන්ට වැඩි රිදෙන්නේ කාටද? තමන්ටයි රිදෙන්නේ. ඉතින් ඒකින්ද අපි තේරුම් ගත යුතු තියෙනවා මේකෙන් අත මිදෙන්න ඕනේ. මේක තියාගෙන ඉන්න හොඳ නැහැ. මේක මහා භයානක ප්‍රතිඵල ලැබෙන දෙයක්. භයානක ප්‍රතිඵල ලැබෙන දෙයක්. හොඳයි. දැන් අන් අයගේ කයවල් සුවපත් වේවා, සිත් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරාට අපි සිද්ධ වෙයිද? අනේ කාටවත් කායික පීඩා ඇති වෙන්න එපා, මානසික පීඩා ඇති වෙන්න එපා කිය ඇස් දෙක පියාගෙන හිත හිටියට හිතගෙන හිත ඉන්නවා නම් හිටියොත් ඒක වෙයිද? එහෙම ඊටාම ප්‍රබල කෙනෙක් ඒ වගේ කවුරු හරි කෙනෙක් ඒ විදිහට අනිත් අයගේ කායික පීඩා, මානසික පීඩා සුවපත් කිරීමේ මේ හැකියාවක් තියෙනවා නම් ඒකේ ඉහළම හැකියාව තිබිය යුතු තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. පූතිගත්තිස්ස ස්වාමීන් වහන්සේව සුවපත් කරේ කොහොමද? සත්කාර කරලා නේද? සත්කාර කරන්නේ නැතු තිබුණා අදිෂ්ඨාන කරලා සුවපත් කරා.
නේද? අදිෂ්ඨාන කළ සුවපත් කරන් තිබ්බ නේද? බුදුහාමුදුරන්ට ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට පිහිට වෙන්න පුළුවන්, සරණ වෙන්න පුළුවන් සීමාව ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට සරණ කොට ගන්න, පිහිට කොට ගන්න කියලා දේශනා කරේ ධර්මය සහ තමන්ව. තමන් සරණ කොට ගන්න, ධර්මය සරණ කොට ගන්න කියලා දේශනා කරේ. බුදුන් සරණ, සංඝුන් සරණවත් ඒ අවස්ථාවේදී දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් වෙනත් පුද්ගලයෙකුටත් අපිට පිහිට වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා නම් තිබුණ මහා කරුණාව කොච්චරද කියනවනම් ඒ කාලීනව හරි එහෙම අදිෂ්ඨාන කරලා කෙනෙක්ගේ කයක් සුවපත් කරන්න පුළුවන්කමක් තිබ්බා නම් සිත සුවපත් කරනවා කියන්නේ නිවන් දක්වනවා කියන එක. මේලහට කවුරුවත් නැහැ අපේ. ඇයි? ඔක්කොම නිවන් දක්වනවා බුදුරජාණන් වහන්සේ. අය කිසිම දෙයක් නැහැ, අනිවාර්යෙන් නිවන් දක්වනවා. ඔක්කොම නිරෝගී පුද්ගලයෝ බවට ඒ කාලේපත් කරන. එහෙම නැතිනම් දඹදිවවත් ලංකාවේවත් ඒ කාලේ වෙනකොට කිසිම තැනක රෝගී පුද්ගලයෙක් ඉන්නේ නැහැ. මොකද එවැනි මහා කරුණාවක් තිබුණ බුදුරජාණන් වහන්සේට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතර තමයි මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නේ. නමුත් පුදුමේ කියන්නේ ඒක නෙවෙයි. අද බුදුරජාණන් වහන්සේට වැඩිය බලවන්ත අය ඉන්නවා. මොකද කරන්නේ? ලෙඩ සුවපත් කරනවද නැද්ද? නේද? ලෙඩ සුවපත් කරනවා මේ විදන් ඉන්න අය මේ දබක් ගාලා එකවටම නැගිටවන නේද? ඉතින් විමසන්න ඕනේ. විමසා බලා ගන්න ඕනේ බෞද්ධයෝ විදිහට අපි කියන හැම දෙයක් පිටිපස්සෙම ලහි දුවනවා. ලහි දුවනවා. කිව්ව ගමන් දැක ගමන් දුවනවා. බුදුන් සරණ ගිහිල්ලා නම්, දහම් සරණ ගිහිල්ලා නම්, සංඝුන් සරණ ගිහිල්ලා නම් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ? අන්න ඒකට මේක පටහැනි, මේක ඇත්තක් වෙන්න බෑ, මේක කොහේ හරි ඇතුළාන්තයක තියෙන ගැටලු සාගත තත්වයක් වෙන්න ඕනේ. මොකක් හරි වංචනික ධර්මයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සුව කරන්නා හෝ සුව වන්නාගේ තියෙන මුලාවක් වෙන්න ඕනේ. සමහර අයත් ඉන්නවනේ මානසික රෝග තියෙන. නේද? කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම හරි දැන් හරියටම කිව්වොත් එහෙම විශ්වාසවන්තවම එයාට සුව වුණා කියලා සමහරලාට ඒ වගේ තත්ත්වයන් ඇති වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වයින් හරියට මුලාවටපත් වෙනවා. ඒක නෙවෙයි අපේ කාරණාව. කාරණාව තමයි මෛත්‍රී භාවනාවේ වැඩක් තියනවාද? දැන් ඊට කලින් මං කිව්වා මම වෛර නැත්තේක් වෙම්මා, තරහ නැත්තේක් වෙම්මා කියලා කියනකොට මමත් ඒ වැඩි වෙනවා කියලා ප්‍රශ්නයක්. දැන් ඊළඟට මේ සමාජගතව තියෙන ඊළඟ ප්‍රශ්නේ මම කියන්නේ මොකද අපි මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව ප්‍රායෝගිකව තියෙන ගැටලු සාකච්ඡා කරමින් ඉදිරියට යන ධර්මදේශනා මාලාවක්. ඒ විදිහට තමයි මේ බෞද්ධ මාධ්‍යාලාව මේ ධර්මදේශනා මාලාව පිළිබඳව කටයුතු කරන්නේ. ඉතින් ඒකින්ද ඒ අනුව ප්‍රායෝගිකත්වයයි අපි ඉස්සරහින් තියන්නේ. එතකොට ඇත්තටම මෛත්‍රී භාවනාවෙන් වැඩක් තියනවද? කෙනෙකුට සුවපත් කරලා ඉතින් මම පැත්තකටලා අර සියලු සත්වයෝම නේද සියලු දෙනාම කායික පීඩා නැත්තෝ වෙත්වා, මේ ලෝකයේ සියලු දෙනාම කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා, නැත්නම් සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා වෙයිද? එන වැඩක් නැහැ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වැඩක් නැහැ. ස්ථිර කරමුද? මොකද කියන්නේ? දැන් ස්ථිර කරලා කට්ටිය එකතු වෙලා තීරණයක් අරගෙන ඒකමතික තීරණයක් අරගෙන සංශෝධනය කරලා ඔක්කොම කරන්නයි ලෑස්ති වෙන්නේ නේද? මෛත්‍රී භාවනාව වැඩක් නැහැ. ඔන්නෝම තමයි අද කාලේ හුඟක් දේවල් උඩින් බලලා වැඩක් නැහැ කියලා ඒවා කොහොම බැහැර කරනවා. බලන්න ඕනේ මේකේ තියෙන අර්ථය. මම ඉස්සෙල්ලා කිව්වා. කාත් එක්ක හරි අපිට තරහක් තියෙනවා නම් ඒකෙන් අපි පීඩිතද නැද්ද? කාත් එක්ක හරි අපිට තරහක් තියෙනවා නම් පින්නත් නේ අපේ පැත්තෙන් එන ප්‍රාර්ථනාව මොකද්ද? මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා පෙන්නනවා. කායික පීඩා ඇති වේවා, මානසික පීඩා ඇති වේවා. මේ දෙක තමයි තියෙන தත්ත්වය නේද? කායික පීඩා ඇති වේවා, මානසික පීඩා ඇති වේවා කියන එක තමයි අපිට තරහක් තියෙනවා නම් අපේ තුල ඇති වෙන தත්ත්වය. මගේ ළඟ කවුරුන් හෝ ගැන තරහක් තියෙනවා නම් මට එහෙමනම් බෑ ප්‍රාර්ථනා කරන්න දුක් පීඩා නැත්තේක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. හරිද? සුවපත් වූ සිත ඇත්තෙක් වෙත්වා කියලා තරහකාරයා ගැන ප්‍රාර්ථනා කරන්න බෑ නේද? එතකොට මම
ලෝකය ගැනම ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න පුළුවන් විදිහට මගේ හිත හදා ගන්නවා කියන්නේ තරහ නැති වෙනවද නැද්ද? එහෙනම් අර විදිහට ප්‍රාර්ථනා කරනවා කියන එකෙන් සුවපත් භාවයටපත් වෙන්නේ ප්‍රාර්ථනා කරන අයද නැත්නම් Tamand? මගේ පවුලේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, මේ ලෝකයේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට අන්න ඒ වෛරී ස්වභාවයන්, තරහ ස්වභාවයන් තමන්ගේ ඇතුළාන්තයෙන් අයින් වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව කා සඳහාද? තමන්ගේ අභිවෘද්ධිය සඳහා. අපි පරීක්ෂා කරලා බලනවා එහෙම පුළුවන්ද කියලා. හරිද? එහෙනම් හැම දෙයක්ම කරන්න හේතු තියෙනවා. මෛත්‍රී භාවනාවේදීත් අපි මේ හේතු දැනගෙනම ඕනම භාවනාවකදී මම හැම වෙලේම මේ ධර්ම දේශනා මාලාවේ කියන්නේ කිසිම දෙයක් කරන්න යන්න එපා දන්නේ නැතුව. හරි? කවුරුහරි කිව්වට කරන්න යන්න එපා. බෞද්ධයා ඇයි එහෙම කරන්නේ? බෞද්ධයා කියන කෙනා මහා අභිමානයක් තියෙන කෙනෙක්. මොකක්ද අපිට තියෙන අභිමානය? බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද අන්න ඒකෙහි ඒහිපස්සික ගුණය තියෙනවා. ඒ කියන්නේ එන්න මෙන්න බලන්න මෙන්න කරොත් මේක වෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම පුළුවන්කම තියෙන ධර්මයක් අපිට ලැබිලා තියෙනවා නම් අපි කිසිදු දෙයක් නැතුව බය නැතුව කාරණාව හොයාගෙන හේතුව හොයාගෙන මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා තේරිලා කරන්න ඕනේ. හොඳයි. වෛරය තරහ කියන එක අපේ සංසාරික ජීවිතේ විනාශ කරලා දානවා. ඒක හරියටම රෝගයක් වගේමයි. ඒක අනිවාර්යයෙන්ම සසර අපි නොහිතුවාට පුදුම හානියක් සංසාර ජීවිතේට පුදුම හානියක් කරන මනෝභාවය තමයි වෛරය කියලා කියන්නේ. හරිද? වෛරය තියාගෙන තරහ තියාගෙන හිඳීමෙන් වැඩියෙන් හානි වෙන්නේ කාටද? තමන්ටයි. තමන්ගේ පැත්තට ලොකු හානියක් සිද්ධ වෙන්නේ. හැම වෙලේම පිච්චි දැවි ඉන්න වෙන්නේ. මේකට නම් මුණ දෙන්න හරියම අමාරුයි. අද මේ ටික හරි ඇහිච්චාට මම කියනවා පොඩ්ඩක් හරි තරහ කෙනෙක් ඉන්නවනම් මේ වෙනකොට කතා කරන්නේ නැති කෙනෙක් ඉන්නවනම් හරි පොඩ්ඩක් කතා කරන්න බෑද අද ගෙදර ගිහලා. අද ගෙදර ගිහලා පොඩ්ඩක් කතා කරන්න බෑද? ඔන්න එනවා ප්‍රශ්න. ඕම් බාල අතුරින් එන ප්‍රශ්නේ නේද? ආන්දරුණන් කිය කතා කරොත් හොඳට තියෙයි. කතා නොකරන හින්දා තමයි මෙහෙමවත්. ඔය වගේ ඇතුලෙන් තියෙන අපේ හිත කැමති නෑ පින්නන්නේ අපි ලොකු ප්‍රශ්නවල ඉන්නවා. හරිද? පොඩ්ඩක් කරුණාවෙන් කතා කරොත් ඔය ප්‍රශ්න ගෙදර තියෙන ප්‍රශ්නත් ගොඩාක් ඉවරයි. හරි ගොඩාක් ඉවරයි ගෙදර තියෙන ප්‍රශ්න. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඔකට වැඩි වෙලා තියෙන මොකක්ද දන්නවද මේක කරගන්න බැරිකම? අපේ මහ පොළොවේ ඉඳන් උසමැන්නොත් අපේ ඔළුව තියෙන්නේ බම්බයක් විතර අඩි 5ක් විතර උසින්. ඒකට ඇත්තටම තියෙන්නේ යොදුන් 5ක් විතර උඩින් තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් පාත් කරගන්න බැරි හින්දා තමයි ගොඩාක් ප්‍රශ්න වල පාත් කරගන්න බෑ. අද හැමෝම ඉන්නේ කොහොමද? පුදුම මාන්නකින් පුදුම ලොකුකමකින් මං කියන දේ තමයි හරිද? මම තමයි මේ විමානේ නේද? මගේ විමානේ මට ඕන හැටියට තියෙන්න ඕනේ. ඉතින් හදාගත්ත අර නේද ගඩොල් වට කරලා බ්ලොක් ගල් වට කරලා සිමෙන්ති දාලා ටයිල් අල්ලලා හදාගත්ත විමානයක් තියෙන ඒකට කවුරුත් එන්නේ නැහනේ. ඒකේ ඉන්න දෙන්න තුන් දෙනා ඉස්සරහා නේද අපූර්වට ගෙවල් එහෙම හදාගෙන ගින්නි පුපුරු වගේ අතුලේ ඉන්නේ. පුපුර ඉන්නේ. ඒ මොකද මේ අනේ කියන වචනේ පාවිච්චි කරන්න බැරි හින්දා. නේද කියන වචනේ පාවිච්චි කරන්න බැරි හින්දා. හරි. ඉතින් ඒ වගේ කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න බැරි හින්දා ගෙවල් හරියට ගිනි ගෙවල් වගේ. නමුත් මේ තරහ පිපිරි එනවා. ඒකින්ද හරීම වේදනාකාරීව ජීවත් වෙන්න වෙනවා. මෙන්න මේ වේදනා බරිත තත්ත්වය කොච්චරද කියලා නම් කොයි වෙලාවක හරි මේ තරහ කියන එක අපි අයින් කරගත්තේ නැත්නම් ඒක වැවිලා අම්මා මරණ තාත්තා මරණ සහෝදරයා මරණ බුදුන්ගේ ඇඟේ ලේ හොලවන මට්ටමකට යන්න පුළුවන්. හරිද? ඒ තරම් එහාට යන්න පුළුවන් මේක. ඒකද මේක තබාගත යුතු නැහැ. ඉතින් හැම වෙලේම විදෝ ජීවත් වෙන්න ඕනෙත් නැහැ. මෙන්න මේ තරහ ගැන තියෙන ඔන්න ඔය වගේ ආදීනවයන් හොඳට මෙනෙහි කරනකොට මේ ආදීනව ස්වභාවයන් අපිට තරහ කියන මාත්‍රයක්වත් මගේ හිතේ ආවේ නැත්තම් හොඳයි කියලා හිතෙනවද නැද්ද? නමුත් එනවද නැද්ද? එනවා.
නේද? අන්න තරහ කියන මාත්‍රයක්වත් මගේ හිතේ ආව නැත්තම් හොඳයි. ඇයි තරහින්ද හුඟා කරදර අතන සමහර අය කොටාගෙන සමහර අය එක දවසක් කඩුවකින් තව කෙනෙකුට කොටලා මාව හම්බෙන්න කෙනෙක් ආවා. ඉතින් මැරෙන්න නෙවෙයි හැබැයි අතක් කැපෙන්න වගේ කොටලා මාව හම්බෙන්න ඇවිල්ලා මාත් එක්ක ඒ පිළිබඳ ඒ වෙලාවෙම කතා කරා. කාරණාවක් කිව්වා. එයාගේ මේ ශරීරයේ මේ මස් පිඩු ගැහෙනවා. මේ තරහට. හරි. එතකොට ඒ වගේ කොච්චර පීඩනයක් තියනද මේ තරහ කියන එක එන ස්වභාවය තියෙන හින්දා. ඇතර තරහ පොඩ්ඩක්වත් නැත්තම් මොනවටවත් වෙන්නේ දැන් මේ හැම වෙලෙම තරහ යන අයට ජීවිත කරවන්න හරියම මේ ලෝකයේ හරීම සුන්දර හරීම රසවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන ලෝකේ රසයක් තියෙනවා. ඒ රසය විඳින්න නම් හිත සාන්ත වෙන්න ඕනේ. සුවපත් වෙන්න ඕනේ. එතකොට තමන්ගේම ඇතුලෙන් එන මහා ප්‍රීතියක් මහා සුවයක් විඳ ගන්න පුළුවන් තනියම. මේකට කවුරුවත් ඕන වෙන්නේ නැහැ. ඒ වගේ ලෝක රසය විඳ ගන්න බෑ තරහ යන අයට. ඒකට හැම වෙලෙම පිච්චි දැවිදෙන මේ කාගේවත් පොඩි කෝලම් ටිකක් ලේලිගේ කෝලම් නැන්දම්මගේ කෝලම් ඒ වගේ නිකන් නේද මේ පොඩි නිකන් අහක බලාගෙන ගියාය මූණ උදුම්මගෙන ගියාය අප්පා මේ වගේ තියෙන නේද දැන් මෙතන ඇවිල්ලා මට වැඩිය ලොකු වෙන්න හදනවා මෙතන මම තමයි මේ ඔක්කොම කරේ ඔය වගේ අප්පේ මේ පොඩි දේවල් ටිකක් මැරෙනකන් හිත මොන්න පිස්සු විකාරයක්ද බලන්න මේක පොඩ්ඩක් අතහැරලා දැම්මනම් ලෝකේ රසය විඳ ගන්න පුළුවන් ලෝකේ රසය විඳ ගන්න බැරුව මූණ නපුරු පාට වෙනවා ටික දවසක් ඇදී ඇයි ඒක කියන්නකො මොකද කියලා කර්ම චිත්ත ඍතු ආහාර ශරීරයේ සකස්මට හේතු වෙන්නේ නපුරු අයගේ නපුරු පෙනුම් එනවද නැද්ද ටික දවසක් ඇද්දි ඊර්ෂ්‍යාවේ පෙනුම එනවද නැද්ද දකින්නකොටම කියනවා මේ මෙයාන යස්සනියක් වගේ මෙයාන යස්සෙක් වගේ නේද පෙනුම යස්සෙක් වගේ නම් ඉතින් හුඟක් වෙලාවට ඒක කර්මානුරූපව නෙවෙයි නම් ඇවිල්ලා තියෙන්නේ චිත්තයෙන් හින්දා හේතු වෙලා නම් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒක ඉතින් යස්ස ගතිම තමයි නේද කලාතුරකින් යස්ස පෙනුම තියෙන හැබැයි හොඳයි නැතුව නෙවෙයි ඒ මොකද එයාට කර්මයෙන් ඇවිල්ලා තියෙන එක නේද ඉතින් ඒ වගේ මේ තමන්ගේ ශරීරයත් ඉවරයි ටික දවසකින්ම ප්‍රෙෂර් දිය වැඩි ආව ඔක්කොමත් හැදෙනවා. ඇයි මේ? ආරක දරන්න බැරුව. එතකොට ඔක්කොගේ වැරද්ද දාන්නේ තායාය කාටද? ආය අනුන්ටමයි වැරද්ද දාන්නේ. නේද? තමන්ගේම පින්නත් වැරද්ද. ඇයි? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලෙක අපිට පුළුවන් කිසි හේතුවක් අනුන්ගේ පැත්තෙන් නැතුව තමන්ගේ හිතේ මහා ප්‍රීතියක් සතුටක් මෛත්‍රියෙන් උපදවා ගන්න. එවැනි ප්‍රබල හැඟීමක් උපදවාගෙන නුවණ තියන අය මේ ලෝකයේ තියෙන ඔය පොඩි කෝලම් කැලි ටික අතහැරලා දාලා අනුන්ගේ වචන අනුන්ගේ ක්‍රියා එක දවසක් එක්කෙනෙක් මට ඇවිල්ලා කියනවා මට නම් හිත හදාගන්න බෑ අපේ හැමතුනේ කොහොමත් බෑ මට කොහොමත් මේ තරහ අයින් කරන්න බෑ මොකද මේ අවුරුදු ගාන ඉස්සෙල්ලා කම්බුලට එකක් ගහලා අවුරුදු ගානට ඉස්සෙල්ලා කම්බුලට පාරක් ගහපු එකේ තරහ මේ හරිද අපි හිතන්නකෝ මේකේ තියෙන කාරණා මේ අපිට තියෙන මේකේ තියෙන භයානකකම කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට මොකක් හරි හේතුවකට මේ නිකන් ඉන්න අපිට මුකුත් ඕනේ නැහැ තිරිසන් සතෙක්ගේ නමක් කිව්වොත් මොකද වෙන්නේ නේද ඉන්නකොට ඇවිල්ලා බල්ලා නැත්තම් බැල්ලි කියලා බයිනවා නේද එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ මාව ඉවරයි එහෙනම් දැන් මගේ හිතේ තියෙන හැඟීම තීරණය කරලා තියන්නේ කවුද එහා පැත්තේ හිටිය කෙනා එහා පැත්තේ කෙනා බල්ලා කියපු ගමන් නැත්තම් බැල්ලි කියපු ගමන් මම මොකද කියන්නේ මට බැල්ලි කියන්නේ නේද නුඹ කවුද බැල්ලි කියලා අනිත් පැත්තට පොළපැන්න රබර් බෝලේ පොලේ ගහනවා වගේ නේද ඉතින් මේ වගේ අනුන්ට පුළුවන් මාව අපාය යවන්න නේ ළඟ ඉන්නට පුළුවන් මාව අපාය යවන්න ආන් එහෙම අනුන් මත රඳාපවතින හිතක් තියාගෙන ජීවත් වීම හරියම භයානකයි මහා පශ්චාත්තාවයක් සහිතව ඉන්න වෙලාවක ඔය වගේ අධික කේන්තියක් අද හැන්දෑවේ බල්ලා කියා බැන්නා කියා පුදුම කේන්තියෙන් ඉන්න වෙලාවේ මහා මැලා. හරි මහා මැරුණොත් එහෙම මොනව වෙයිද? හරි ඒකින්ද මේක තියාගන්න හොඳ නැහැ මේක හරියන්නේ නැහැ. හිතන්න පොඩ්ඩක් බලන්න හැම වෙලෙම සාන්තව සාන්තව ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද? ඔන්න ඔය විදිහට තරහේ ආදීනවත් මෛත්‍රියේ ආනිසංසත් මෙත්තානං සූත්‍රයේ තියෙන ආකාරයට මෛත්‍රී ආනිසංස කොහොම මෙනෙහි කරනකොට අපේ හිතට අදහසක් එනවා අනේ මගේ හිතේ නම් තරහ මාත්‍රයක්වත් ඇති වෙන්න එපා නේද
අන්න මගේ හිතේ තරහක් එන්න එපා. මගේ හිතේ වෛරයක් එන්න එපා. ඒ වගේම අපේ හැමෝගෙම අදහසක් තියනවද නැද්ද? කායික පීඩා ඇති වෙන්න එපා කියලා. කායික පීඩා ඇති වෙනට කැමතිද කවුරක්වත්? අපි තමන් නෑ. මානසික පීඩා ඒත් නෑ. ඔන්න එහෙනම් තරහා ගැන මම ඔය වගේ ආදීනව ආනිසංස හොඳට මෙනෙහි කළා. තරහා අයින් වෙන එකේ ආනිසංස මෙනෙහි කරපුවාම මට අමුතුවෙන් ප්‍රාර්ථනාවක් ඕනේ මගේ හිත ඇතුළෙන්ම දැඩි හැඟීමක් එනවා. මම වෛර නැත්තේක් වෙම්බා. මම වෛර නැත්තේක් වෙම්බා. නේද? ඒක වචනයක්ද ඇතුළෙන් එන හැඟීමක්ද? අන්න ඔක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අම්මා කෙනෙකුට එන්න කියනවා ඉස්සරහට. තමන්ගේ එයා ඒ අම්මගේම දරුවෙකුටත් එන්න කියනවා. වෙනත් අම්මෙක්ගේ දරුවෙකුටත් එන්න කියනවා. දැන් මේ දරුවෝ දෙන්නම මෙතන ඉන්නවා. මං කියනවා මේ අම්මට මේ දරුවෝ දෙන්නගේ ඔළුව අත ගන්න මං පුතාට ආදරෙයි කියලා. තමන්ගේ දරුවගේ ඔළුව අත ගන්නකොට කොහොමද? අත තාදයි. පිටත් එක්ක මත ගන්න මං පුතාට ආදරෙයි කියලා. අනුන්ගේ දරුවගේ ඔළුව අත ගන්නකොට කොහොමද? මං ආදරේ යෝන් නේද? නිකන් උඩින් වගේ ඍජු පොම් වගේ බර නැහැ. එහෙම නේද? හැඟීම කියන එක කුසල හැඟීම නම් හෝ ඒක බර වෙන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා කියනකොට බරට දැනෙන්න ඕන අපිට. බරට දැනෙන්න ඕන නැත්නම් වචනයක් විතරයි. මෛත්‍රී භාවනාව කියන්නේ වචනයක් විතරයි. මේ භාවනාව කියන්නේ කුසල සිතක වර්ධනය කර ගැනීමටයි භාවනාව කියන්නේ. එහෙනම් මේක පින්වත්නි අපිට සාමාන්‍ය ජීවිතයේ කෙනෙක්ව දැක්කම තරහ යනවා, අහනකොට තරහ යනවා, වැරදි දකින්නකොට තරහ යනවා. අපේ පැත්තෙන් රබර් බෝලේ පයින්නවා වගේ පොලා පයින්නකොට පොලා පයින්න තරහට වැඩිය ප්‍රබල බලයක් මෛත්‍රියෙන් අපි මෛත්‍රිය විදිහට අපිට නැగిලා එන විදිහට හදාගන්නයි මේ හදන්නේ. දැන් හැම වෙලෙම මේ හැංගීම ගැන හිතන්න ඕනේ. හරි හැංගීම ගැන හැම වෙලෙම හිතන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා කියලා නිකන් වචන ටික යන්නේ නැතුව අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට වෛරයේ ආදීනවය, තරහේ ආදීනවය, මෛත්‍රී ආනිසංස හොඳට මෙනෙහි කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. නැත්තම් මෛත්‍රී භාවනාව වගේ උසස් ගුණාත්මක චින්තනයක් හරිද? කියන්නේ අප්‍රමාණව විහිදෙන අප්‍රමාණව පැතිරෙන විශාල ප්‍රබල මනෝභාවයක් තමන්ගේ సంతానගතව නංග ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒක ලේසි නෑ. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. අපි නිවන් දකින්නවා කියන්නේ ඒ වගේ කුසල සිතුවිලි හොඳින්ම වර්ධනය කරගන්න එක. එහෙම නැතුව මේ නිකන් මේ වචන කීක ඉඳලා බෑ. එහෙනම් මඩගේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙන විදිහට ආදීනව මෙනෙහි කරලා මම මොකද කරන්න ඕනේ? දැන් වෛරය කියන මාත්‍රයක්වත් මට එපා කියන හැඟීම සහිතව. හරිද? ඒක දැඩිව දැනෙන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා කියලා මෙනෙහි කරනවා. හරි? ඊට පස්සේ මම තරහ නැත්තේක් වෙම්වා. ඒ කියන්නේ කාගින්වත් ඉල්ලනව නෙවෙයි. මටම තේරෙනවා මට තරහ නම් මාත්‍රයක්වත් අවශ්‍ය නැහැ. මම තරහ නැත්තේක් වෙම්වා. තරහ නැත්තේක් වෙම්වා. තරහ නැත්තේක් වෙම්වා. ඊළඟට කායික පීඩා ගැනත් මෙනෙහි කරනවා. ඒක ඇයි කියලා මම කියන්නම් පස්සේ. දුක් පීඩා නැත්තේක් වෙම්වා. දුක් පීඩා නැත්තේක් වෙම්වා. ඊළඟට මානසික සුවදායක දක්වාත් මෙනෙහි කරන කොහොමද? සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා. එහෙනම් ඔන්න දැන් හතර ආකාරයක මෙනෙහි කිරීමක් කවුරු ගැනද? තමන් ගැන. මොකද්ද? මම වෛර නැත්තේක් වෙම්වා. දැන්ම කටපාඩම් කරගන්න. ආයෙ කල් දාන්න ඕනේ. අපේ වැඩේ ඔක්කොම මොකද්ද? ආගෙන නම් ඉඳී භාගයක් ගෙදර භාගයක් වෙන වැඩවල නේද? ඇස් නම් අරගෙන ඇත, කන් විවර කර ඇත, හිත නම් නැත. ඒක දැන් අපි කටපාඩම් කරන්නයි යන්නේ. ඕක මහලුත් දෙන්නේ මොකද්ද? මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියලා. මේ මතකද බටකොලාච්චිව? ඔය මොකක් හරි මතක තියාගන්න එකක් තියාගන්න ඕනේ. ඒකයි මම එහෙම කියන්නේ. මොනවා හරි දෙයක් අපිට ඇනෙන්න හැම වෙලෙම තියාගන්න ඕනේ. මතකද ඉස්සර අපි පුංචි කාලේ තිබ්බ නේද? මම හිතන්නේ මිහිර පත්තරේ තිබුණා.
නේද? මෙයා හරීම සාන්තද? නෑ. එයාට විමානයක් තියෙනවා නේද? ඒ විමානේ මොකද කරන්නේ? හරියට ඒ විමානේ රැකගන්න හරියට නපුරු වැඩ කරනවා නේද? නපුරු වැඩ කරනවා. එතකොට අපිත් කොහොමද අපි ගැන හිතන්න ඕනේ? මම මගේ ගෙදර මගේ විමානේ රැකගන්න නපුරු වැඩ කරනවා නම් මං කවුද? මම බඩකොලාච්චි. එහෙම බෑ නේද? මහා භයානක යස්සයෝ ඉන්නවා යස්සනියෝ ඉන්නවා කියලා ඉතර යස්ස කතන්දර අහනවනේ. ඒ වගේ අනිත් අයට දැනෙන්නේ මාව මහා යස්සනියක් වගේ නම් යකෙක් වගේ නම් එහෙම හරියන්නේ නැහැ. නේද? ඒ තමයි මගේ වෛරී හිත. ඒ තමයි මගේ ක්‍රෝධ හිත. ඉතින් ඒ වගේ නේද ලෝකේ හැම තැනකම තියෙන දුබල සිතුවිලි වලින් පිරිච්ච කෙනෙක් වෙන්න නැතුව මම නේද මම මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕනේ. මම මහා උතුම් කෙනෙක් වෙන්න ඕනේ. දකින්න කෙනෙකුට මගේ පැත්තෙන් දකින්න කෙනෙකුට අනේ මේ තැනත්තා කොච්චර හොඳද? අනේ මට අම්මෙක් වගේ නේද මේ දුක් සහිත සංසාර ගමනේ පින්නත්නේ අපි කොමල දුක් විඳිනවා. නේද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් ඉවරක් නැති දුක් කොටක අපි ඔක්කොම ඉන්නේ. එවැනි දුක් කොටක ඉන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දුක් විඳින අයත් එක්ක එකතු වෙලා ඒ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා මිසක් මගේ මේ කටේ කෙටේරියෙන් කොටලා නේද මොනවා මට හම්බ වෙනවා කියලාද? මොනවා අනුන්ට හම්බ වෙනවා කියලාද? නේද? ඒකින්ද එකමුතු වෙලා දුක් දැකලා දුක් තේරුම් අරගෙන හැමෝටම කරුණාවෙන් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වුණොත් කොච්චර වටිනවද? තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට නිවන් දකින්න ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද හිතන්න ඕනේ මම ඕනම තත්වයක් යටතේ කවුරු මොනවා කිව්වත් කළත් මම කරුණාවන්තව ඉන්නවා. මගේ ඔක්කොම නැතුණද? මගේ ඉඩම් ගෙවල් පවා නැතුණද? මගේ දරුවෝ පවා මට නැතුණද? ඇයි? නේද? ඔක්කොටම හුඟක් අම්මලාට ප්‍රශ්න තියෙන්නේ පුතා නැති වෙයි. නේද? අරයාගේ වැඩේ පුතාට එක කියනවා. කී පුතා නැති වෙයි. ඉතින් පුතාට මම පොඩි කාලේ ඉඳන් නේද? හුඟක් අම්මලාට හිතන්න පුළුවන් විදිහක් හුඟක් ලේලිලාටත් හිතන්න පුළුවන් විදිහක් මම මේ කියන්නේ. පුතාට මම පොඩි කාලේ ඉඳන් යහගුණ ඉගෙනුවා. නේද? අවශ්‍ය කරන සියලු ගුණාංග උපයාස අපෙලා දුන්නා. දැන් එයා තවත් ස්ත්‍රියකගේ කීම අහගෙන කටයුතු කරනවා නම් ඒක කාගේ වැරද්දද? එයාගේත් වැරද්ද මගේත් වැරද්ද. ඒ කියන්නේ මං හරියට එහෙනම් එයාගේ ගුණාංග පිළිටවල නැහැ. නේද? එයාගේ ගුණාංග නැහැ. එහෙම නැතුව මේකත් එක්ක රණ්ඩු වෙලා ඇති වැඩ නෑ. ඒවා අතහරින්න ඕන ලහි අතහරින්න ඕනේ. නේද? නෝන මහත්තයත් අතහරින්න ඕනේ ඒවා. නෑන් ධම්ම ඉතින් හරියට කරදර කරනවා. ඉතින් ඒකට එක ගියාගෙන මං යන්න ඕනේ නෑ. මොකද? නේද? මෙයා මේ නොතේරෙන කෙනෙක් තොත්තු බබෙක් නෙවෙයි මෙයා. නේද? ආන් එහෙම හිතනවා. අපේ මහත්තයා කියන්නේ ඉතින් ඉතුරු වෙන දේවල් ඉතුරු වෙන දේ. නේද? අනිත් එක ඉතින් හැම වෙලේම කරුණාවෙන් හිතන්නත් පුළුවන්. මේ වගේ කෙනෙක් මට සකස් කරලා දුන්නේ පුංචි කාලේ ඉඳන් නේද? ඉතින් තවත් කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ නැති වෙන්න ජීවත් වෙනවා කියලා එක පැත්තක් පොඩ්ඩක් පාත් වෙනවා නම් ඔක්කොම හරියනවා. පොඩ්ඩක් කරුණාවෙන් කතා කරන්න බැරුව මැරෙනකන් දුක් විඳිනවා. මැරෙනකන් දුක් විඳිනවා. ඒක ඔක්කොම හදාගන්න ඕනේ. හිතා ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩනයි කොහොමද? කලින්ම කරන්නේ එහෙමනම් මගේ මේ තියෙන පීඩිත ජීවිතයේ පීඩාව නැති කර ගැනීම සඳහා කියලා Tamanට දැනෙනකොට අර ඉස්සෙල්ලා ටික මෙනෙහි කරනකොට මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් වූ සිත නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් වූ සිත නැත්තේක් වෙම්වා කියලා. එක නපුරු පුද්ගලයෙක් Tamanගේ ලේරිත් එක්ක තරහ වෙලා ඔන්න ඉන්නවා. හරි? නපුරු පුද්ගලයෙක්. හැබැයි මම ආසන්නේ හිටියා එක දවසක් මට ඇහෙනවා නිදා ගන්න යනකොට කියනවා සිල් සත්‍යුන් දුක්ඛේ රෝගී වසුපත් වේවා. කියලා තමයි නිදියන්නේ. මම මොකද්ද කිව්වේ? නෑ මම සිල් සත්‍යුන් දුක්ඛේ රෝගී වසුපත් වේවා. මම එතන ලේරි. එයාට හරියන්නේ නෑ. එහෙම තමයි. ඉතින් ඒතර මෛත්‍රිය වැඩනවද? නෑ. මෙන්න මේවා කැඩිලා යන්න අපි මේ මෙනෙහි කිරීම හරියට කරන්නේ. දැන් මම කායික පීඩා වලට කැමති නෑ, මානසික පීඩා වලට කැමති නෑ, ඒවා වෛරයට කැමති නෑ, තරහට කැමති නෑ. නේද? දැන් එහෙනම් අපි මේ වචන හතර මෙනෙහි කරනකොට අපිට ලොකු අදහසක් එන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා කියනකොට තද හැඟීමක් එන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සුවපත් සිත නැත්තේක් වෙම්වා කියලා තමන්ගේ පැත්තට ලොකු හැඟීමක් එන්න ඕනේ.
හොඳයි. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන හැඟීමක් හා සමාන හැඟීමක් මුළු ලෝකේ කෙරෙහිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටනේ මෛත්‍රිය කියලා කියන්නේ එහෙමයි. රසව කෑමක් හම්බ වෙනවා අම්මෙකුට. ළමයි ඉස්කෝලේ ගිහිල්ලා. අම්මා ගොඩාක් කැමති ළමයි තුඟක් කැමති කෑමක් හම්බ වෙනවා. අම්මා මොකද කරන්නේ ඉක්මනට අපේ ළමයින් ඉස්සෙල්ලා ගිරලා දාන්න ඕනේ කියලා ආවොත් දෙන්න වෙනවා කියලා කනවද? නැහැ. මොකද කරන්නේ? මට නැතත් කමක් නැහැ කියලා තියාගෙන ඉඳලා ආපුහම දීලා කන දිහා බලලා සතුට වෙනවා හිතේ. නේද? කන්නේ හුඟක් වෙලාවට. නේද? අන්න බලන්න ඇයි මට ලැබෙන හොඳම දේ මගේ නේද අපි යාළුවන්ටත් එහෙම නේද හොඳ යාළුවෙක් ඉන්නවනම් මොනවා හරි හම්බුනම කොහොමද නේද Tamanට නැතත් යාළුවාට දෙන්න ඕනේ කියන හදාදක් ඇතින හොඳ ඇතුළේම හැංගීමක් ඔය යාළුකම කියන එක දැනලා තියෙනව නේද හැම පැත්තෙම සමාන නම් හැම පැත්තෙම හොඳයි නම් කරුණාවන්තයි නම් නේද ආදරෙයි නම් මොකද කරන්නේ ලොකු යාළුකමක් හිතේ හැදෙනවා ඒ යාළුකම හැදුනහම මොකද වෙන්නේ කණ්ඩ බොණ්ඩවක්වත් තියෙන දෙයක් වුණත් අනේ මට නැතුණත් කවන්න මේකක් දෙන්න ඕනේ කියලා හැම වෙලෙම යහපතම ප්‍රාර්ථනා කරනවා හිතෙන්. ආන් එහෙම හැඟීම මුළු ලෝකේ කෙරෙහිම කියලා හිතන්න. අපි පාරේ යනවා. මේ බලන්න මේකෙන් ලැබෙන සැනසීම කොච්චරක්ද කියලා මම කියන්නේ මේක හදාගත්තොත් මේක කොහොම හරි හදාගන්න ඕනේ. හරිද? මේ කරදරයක් වුණාම කවද මතක් වෙන්නේ? අම්මා නේද? චිත්ත පීඩාවක් ඇති වුණාමත් අම්මා මතක් වෙනවා. අම්මා මතක් වෙනකොටත් හුඟක් වෙලාවට හිත සැනසෙන ගතියක් තියෙනවා. එතකොට අම්මව දැක්කම කාලෙකින් දකින්න නැති ඉඳලා අම්මව දැක්කම සතුටක් ඇති වෙනවා නේද? බලන අතේ ඉන්නේ අම්මලා නෝ. ලෝකේ පාරේ ඇවිදගෙන යනකොට දැන් අම්මව දකින්නකොට අම්මා කෙරෙහි අපේ මිත්‍රත්වයක් ඇති වෙන හින්දායි අපේ හිතේ සතුටක් ඇති වෙන්නේ. නැතුව අම්මා මට මොකුත් දුන්නේ නැහැ. නේද? අම්මා ගැන මගේ හිතේ ඒතර අපිට මිත්‍රයෙක් දැක්කහම ලොකු සතුටක් ඇති වෙනව නේද? කොච්චර කාලෙකින්ද කියන්නේ ඇතුළෙන්ම එන හැඟීමක් ඒක. මම පාරේ ඇවිදගෙන යනවා මට යන තැන ඒ හැඟීම තියෙනවා. මෙහෙම කරලා බලනකොට අනේ අපේ අම්මා දැක්කා. මෙහෙම කරලා බලනකොට අම්මා දැක්කා, අක්කා දැක්කා, සහෝදරයා දැක්කා වගේ අධිකතර මිත්‍රයා දැක්කා වගේ හැඟීමක් නම් හැමතැනම. අන්න ඒ හැඟීම හදාගත්තා නම් කවුද සැනසීමෙන් ඉන්නේ? ඕන බලන්න. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ ඇයි? වැරද්දක් කරා වුණත් අම්මගේ පැත්තෙන් දරුවන්ට සමාව තියෙනවා. මේ ලෝකයේ මිනිස්සු වැරද්දක් කරපුවාම ඔන්න හැම වෙලෙම හිතේ සමාව අපේ තියෙනවා නම් අපි පිච්චෙන්න දෙවෙන්නේ නැහැ. අන්න බලන්න මෛත්‍රිය කියන්නේ කොච්චර එහාට ගිය හැඟීමක්ද එතකොට. නේද? හොඳට තේරුම් ගන්න මේක කොච්චර වටින කොච්චර ලොකු එකක්ද? කොච්චර අමාරු එකක්ද? නේ? එහෙනම් මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා දුක් පීඩා නැත්තේක් වෙම්වා සුවපත් වූ සිත් නැත්තේක් වෙම්වා කියලා මෙනෙහි කරපුවාම ඒක තමයි ලෝකෙහි තියෙන සක්විති රජකමට වඩා වැඩි වටිනාකමක් තියෙන දෙයක් තමයි ඔය ඕක හම්බුනොත් එහෙම. සක්විති රජුරවන්ට පුටුවේ ඉඳගෙන සැනසීමේ ඉන්න පුළුවන් තරහ තියෙනවනේ. බෑ. නේද? වෛර තියෙනවා නම් පුළුවන්ද? බෑ. එහෙනම් වෛර නැති තරහ නැති සුවපත් භාවයට පත්වෙච්ච කායික පීඩා නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් ඒක මහා සුවයක් සක්විති රජකමට වඩා වැඩි. අන්න එහෙමනම් මට විතරක් මේක ඇද්ද? එවැනි තත්වයක් මට විතරක් ඇද්ද? මදි මට විතරක් නෙවෙයි. මාමෙන්ම කියලා එන්නේ අන්න එතකොටයි. හරි. මාමෙන්ම මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා. මගේ නිවසේ සියලු දෙනා තරහ නැත්තෝ වෙත්වා. මගේ නිවසේ සියලු දෙනා දුක් පීඩා නැත්තෝ වෙත්වා. මගේ නිවසේ සියලු දෙනා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා. හරි දැන් භාවනා කරලා නැති කෙනෙකුට අදම පටන් ගන්න පුළුවන් මේ වැඩේ කරලා බලන්න කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා තමන්ගේ ජීවිතේ. මාමෙන්ම මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා. හරි. ඊළඟට තව ටිකක් බලනකොට මං අපේ ගෙදර අයට විතරක් නෙවෙයි ගමටම මොකද? නේද? ගමම ගැන මෛත්‍රියක් ඇති වෙන්න ඕන. ගමම ගැන මෛත්‍රියක් ඇතිලා මහා හැඟීමකින් මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා දැන් ඔහොම මෙනෙහි කරගෙන යනවා. දැන්
මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කියලා මෙනෙහි කරනකොට මේ මට ප්‍රශ්නයක් එනවා. පාරණ හොන්දට මට බෑන්න කෙනෙක්ව මතක් වෙනවා ගමේ. හරිද? හොන්දට බෑන්න හොන්දට වෛර තියෙන හොන්දට තරහකාරයෙක්ව කියපු වචනත් එකයි දැන් එයාත් එක්කනේ මේ අල්ලගෙන තියෙන්නේ මම. මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා නැත්තම් ගෙදර සියලු දෙනා නිවසේ සියලු දෙනා කියනකොට සමහරලාට ගෙදරම ඉන්නවා සහෝදරයෝ සහෝදරියෝ සමහරලාට ළඟම ඥාතීන් තමයි සමහරලාට වෛරම විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඒකින්ද ගෙවල් වල සමහරලාට ඉන්නවා දැකලා තියෙනවද? එකම ගෙදර ඉන්නවා දෙපිරිසක් වෙනම උයා ගන්න. නේද? එහෙම කෝලනුත් තියෙනවා ඉඳලා හිටලා. එතකොට ඒ වගේ ඉන්න අය ඉන්නවා. ඉතින් දැන් මෙයා ඔක්කොම අතර දාලා මෛත්‍රී භාවනා කරන්න යාවේද? මගේ නිවසේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා කියන්නේ කායික නේද? දුක් පීඩා නැත්තෝ වෙත්වා කියනකොට නැත්තෝ තමයි මට එදා කියපු වචන කියලා හරිද? එක පාට මතක් වෙනවා. හරිද? එක පාට මතක් වෙනවා. මතක් වෙලා මොකද වෙන්නේ? අර මෛත්‍රී කරන්න කියලා මොකද වෙන්නේ? තීබ්බට තඩිය තරහ එනවා. තරහ ඇවිල්ලා මෛත්‍රී ඉවරයි. යන්න බෑ ඉස්සරහට. හරිද? යන්න බැරි වෙනවා. තව වැඩක් වෙනවා. ගෙදර ඉන්නවා අම්මෙකුට ආදරණීය පුතෙක්. හරි. ආදරණීය පුතෙක් ඉන්නා දැන් එයා ටිකක් තරහ යන කෙනෙක්. හරි ආදරේ කියලා හිතන්නකෝ. දැන් අම්මා කොහොමද එයාට මෛත්‍රී කරන්න කියලා? මාමෙන්ම මගේ පුතා වෛර නැත්තෙක් වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෙක්ම වෙත්වා නේද? පීඩාවක් නම් කවදාකවත් එන්න එපා නේ මගේ කොල්ලාට කවදාකවත් කියලා. දැන් මොකද්ද මේ මෛත්‍රිය වෙනුවට එන්නේ? ආදරය, බැඳීම. ඒක આવොත් අපි මෛත්‍රිය මම කලින් සඳහන් කරා මෛත්‍රිය කියන එක වර්ධනය වෙනකොට හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම් කැඩෙන්න ඕන කොහොම කියලා හිතෙනවා. ඒතකොට දැන් ওই විදිහට කරන්න ගත්තොත් එහෙම තමන්ගේ දරුවා වෙනම අරගෙන මොකද වෙන්නේ? එයාට තියෙන හිතවත්කම බැඳීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් එතනත් වර්ධුණා වැඩි. ඕ මෛත්‍රියට බාධා කරන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ඒකයි මේ කරගෙන යන්න බැරි. හරි සකසුරුවම්ම කිසිම තැනකින් බාධාවක් වෙන්නේ නැති වෙන්න මේ හැඟීම හිමින් උඩට ඔසවා ගන්න දක්ෂ වෙන්න ඕන අපි. හරි. එහෙනම් අපේ හිත ඉක්මනට දැන් සමහර අය ඉන්නවා මැරිච් අයට මෛත්‍රී කරන්න උත්සාහ කරනවා. මෛත්‍රී කරන්න ගියාම තමයි මතක් වෙන්නේ. අනේ අපේ අම්මා ඉන්න තැනක සුවපත් වේවා. අපේ අම්මා ඉන්න තැනක දුක් පීඩා නැත්තේක් වෙත්තා ඉන්න තැනක කියලා දැන් ඕක කොහොම කරන්න කියලා මොකද වෙන්නේ? මැරෙන්න කිට්ටුව තිබ්බ සංවේගය මැරිච්ච කිට්ටුව තිබ්බ සංවේගය ඇවිල්ලා ඇස් වලින් කඳුළුත් ඇවිල්ලා ඔන්න සංවේග ජනක වෙනවා. එහෙම නැත්නම් ඊටත් වැඩි තව තියෙනවා මෛත්‍රිය මුවාවෙන් රාග ආදී කෙලෙස් ධර්ම උපදිනවා. ඉතින් ඒ වගේ නේද? ඒක කොහොමද තියෙනවනේ නේ? කාර්යාලයක වැඩක් කරගන්න ගියාම පිරිමි එක්කෙනෙක් නම් ඔෆිස් එකේ පුටුවේ ඉන්නේ ස්ත්‍රියක් ගියා නම් නේද? හරි මෛත්‍රියෙන් කතා බහ කරලා හරි ඕක කරලා දෙන්න නෑ මේකත් කරලා දෙන්න හරි ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක් නම් ගියේ ඉන්නවා බලමු. හරිද? මේවා නුවණින් බලන කට්ටිය තේරෙනවා මේක යටින් යන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් නැතුව පැහැදිලි මෛත්‍රියකට එන්න නම් අපි ක්‍රමානුකූලව මේක කිසිම පැත්තකින් ඒකින්ද කරන්න දෙයක් නැහැ. දවස් කීයක් ගියත් අපි හිමින් සැරේ මේ මෛත්‍රී භාවනාව ගැන සාකච්ඡා කරනවා. හිමින් සැරේ නවත්තපු තැනින් පටන් අරගෙන සාකච්ඡා කරන්නේ මේ බාධක සිද්ධ වෙන දේවල් හඳුනාගන්නේ නැතුව මෛත්‍රී කරන්න යන්නේ නැත්නම් සමහර අය කියනවා ඉස්සෙල්ලාම තරහකාරයට මෛත්‍රී කරන්න. නැත්නම් ඉතින් මොන මෛත්‍රියක්ද කියලා. අපි හිතමුකෝ අපිට මේක වෙනම ප්‍රශ්නයක් කියලා. අපි හිතමු කාට හරි අපිට දඬුවම් දෙන්න මට ගහන්න ඕන වෙලා තියෙනවා කාට හරි. මම හිතාගෙන ඉන්නේ ගහනවා කියලා දැන්. උදාහරණයක් විතරයි. එතකොට දැන් එයා මට ඉස්සරහට මුණට හම්බ වෙනවා. හම්බුනහම අපි හිතමු මම තාම දුර්වලයි කියලා. මං ගහ ගන්න ගියොත් මාව පරදිනවා කියලා මම හොඳටම දන්නවා. කරන්න ඕන මොකද්ද? පොඩ්ඩක් මග ඇරලා යනවා. ගිහිලා හොඳට පුරුදු වෙලා පුරුදුනාට පස්සේ තමයි සටනට යන්න ඕනේ. නේද? ඒ වගේ මෛත්‍රිය කියන එක හොඳට වැඩුණාට පස්සේ තමයි තරහත් එක්ක සටනට යන්න ඕනේ. ඉස්සෙල්ලාම තරහකාරයට මෛත්‍රී කරන්න ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. ඒකින්ද ප්‍රායෝගිකව අපි කොහොමද මේ මෛත්‍රී චිත්තය වර්ධනය කරගන්නේ කියන එක ගැන සාකච්ඡා කරන ධර්ම දේශනාවක් හෙට දවසේත් මේ අතන්ට ශ්‍රවණය කරන්න පුළුවන් වෙයි. මේ විදිහට අපි ටික ටික අපේ හිත මෛත්‍රියෙන් තේමා ගන්න කොහොමද කියලා සාකච්ඡා කරමු.
අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් බොහෝ කුසල සිත් ඇති කරගත්ත බොහෝ දිනෙක ලොව පුරා වාසය කරයි. ඒ කුසල සිත් ඇති වෙච්ච අයගේ කුසල සිත් ඇති වෙච්ච වාරයක් ගානේ මේ දායකත්වයේ දරපැත්තන්ට මහා පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා. ඒ මොකද අන් අය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් අපි විතරක් බණ අහලා විතරන්නේ අන් අයටත් මේ ධර්මය ශ්‍රවණය කරවන්න අවස්ථාවක් ලබා දුන්න මේ දායකත්වයේ දරපැත්තන්ට හැම දිනාටම ප්‍රථමයෙන් තමන්ගේ චිත්තසංතාන සුවපත් වෙලා මේ ජීවිතය සාර්ථක වෙලා සසර සුවපත් වෙලා උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.